අපේ තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව අපේ ජීවිත තවදුරටත් හැඩගස්වා ගැනීම සඳහා යම් උත්සාහයක් මේ වෙලාව තුළ දරන්ටයි සූදානමින් සිටින්නේ. අද අපි කතා කරනවා ඔබේ ජීවිතයට ඊටාම වටින මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ආදරය සහ මිත්‍රත්වය ගැන බුදුහාමුදුරුවෝ කොයි වගේ අදහසක්ද පළ කරලා තියෙන්නේ කියලා. ගොඩාක් අය මේ මාතෘකාව හදන්නේ ආදරය සහ විවාහය කියලා. ආදරයයි විවාහයයි අවියෝජනීය සම්බන්ධයක් නැහැ. කඩන්න බැරි සම්බන්ධයක් නැහැ. ඒකේ සම්බන්ධයක් තිබුණත් ඒක වෙන් කරන්න බැරි එකක් නෙමෙයි. ඒත් ආදරය සහ මිත්‍රත්වය පිළිබඳව තිබෙන්නේ අවියෝජනීය සම්බන්ධයක්. අන්නේ සම්බන්ධය අපේ ධර්මයට අනුව තේරුම් ගැනීම තමයි මේ දේශනාවේදී උත්සාහ කරන්නේ. හැමෝම ආදරය හොයනවා. හැමෝම මිත්‍රත්වය හොයනවා. මේ මනෝභාවයන් අප තුළ කොයි විදියටද තේරුම් අරගෙන පුහුණු කළ යුත්තේ? ඇයි එවැනි පුහුණුවක් අවශ්‍ය වෙන්නේ කියලා ඔබට මේ දේශනාව තුළින් ඉගෙන ගන්නට තේරුම් ගන්නට ලැබෙයි කියලා මා විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ අසංඛ්‍ය ගානක් උන්වහන්සේගේ සංසාරික ජීවිතේ කරපු පරිශ්‍රණයෙන් පස්සේ උන්වහන්සේ සඳහන් කළේ නම් අන්තිමට පරමාර්ථ වශයෙන් ගත්තම ප්‍රේමය, ආදරය මේවා දුක සහ බය උපදවන දේවල් කියලා. ඔබ කවුරුත් දන්නව ගාථා පාඨය පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කියලා ඔබ ධර්මයේ ඉගෙනගෙන තිබෙනවා. ඒ පරමාර්ථ වශයෙන්. හැබැයි ඔබ ජීවත් වෙන්නේ සම්මුති ලෝකේ. සම්මුති සත්‍ය තුල අපි ජීවත් වෙද්දී බය හිතෙන එක, සැක හිතෙන එක, ඊළඟට ගත්තහම දුක හිතෙන එක, ඊර්ෂ්‍යා කරන එක සම්මුති සම්බන්ධකම් වලදී ඊටාම සාමාන්‍යයි. බුදුරජාණන් වහන්සේ පරමාර්ථමය වශයෙන් අපිට දේශනා කළේ පූර්ණ අවබෝධයේදී මේවා අතරින් ඕනින්ද. පූර්ණ අවබෝධයේදී. එවැනි පරමාර්ථමය කාරණයක් දේශනා කළත් උන්වහන්සේ එතෙක් ජීවත් වෙන ඔබට ඒ පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්නා තෙක් ජීවත් වෙන ඔබට ඊටාම නිවැරදි සම්බන්ධකම් පවත්වා ගැනීම සඳහා උන්වහන්සේගේ දේශනාව තුළ මඟ පෙන්වලා තිබෙනවා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුවත් ඒ වගේම ලෝකයේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ දාර්ශනිකයින්ගේ ඉගැන්වීම් වලට අනුවත් ඇත්තටම කිව්වොතින් ආදරය සහ මිත්‍රත්වය කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ඒත් අපේ සමාජෙ මොකද උනේ? අපේ සමාජය ඇතුලේ උනේ ආදරය වෙනම එකක් ලෙසත් මිත්‍රත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් සම්බන්ධකමක් ලෙසත් තීරණය වුණා. දැන් බලන්න ඔබෙන් ඇහුවොත් ඔබේ හොඳම යාළුවා කවුද කියලා. කසාද බැඳපු මිනිසෙක් නම් ඔබ කවදාවත් මා විශ්වාස කරන්නේ ඔබේ බිරිඳ හෝ ඔබේ සැමියා කියලා කියයි කියලා. අපි ජීවත් වෙන්නේ කිරුළපනේ නම් අපි කියයි මගේ හොඳම යාළුවා ඉන්නේ මහරගම කියලා. ඒ මොකද අපේ රට ඇතුලේ සිද්ධ වෙච්ච දේ තමයි ආදරය නම් එක විවාහය, ලිංගිකත්වය එවැනි කාරණා මතපදනම් වෙච්ච එකක් විදියට සම්පූර්ණයෙන්ම කොටු කරලා තිබෙනවා. මිත්‍රත්වය ඊට වඩා වෙනස් එකක් විදියට අපේ සමාජය ඇතුලේ තේරුම් ගත්තේ මිනිස්සු. වැරදි. බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්නුවේ කල්යාණ මිත්‍රයින් තමයි එකතු වෙන්න ඕනි කියලා. නකුල සමජීවී කියලා සූත්‍රය ඔබ දන්නවා. නකුල මෞතුමිය සහ නකුල පියතුමා ගැන තිබෙන දේශනාව. ඒ දේශනාවේ හරි ලස්සන තාම වටින කාරණයක් නකුල පියතුමයි නකුල මෞතුමියයි අහනවා. ඊළඟ ආත්මෙත් අපි හමු වෙන්න ඕන නම් අපි මොනවද කරන්න ඕනි කියලා. ඔබට ඇති ඔබ ආදරය කරන කෙනා ඔබට ඊළඟ ආත්මෙත් හමු වෙන්න ඕනි කියලා අදහසක්. ඇතැම් විට එහෙම නැති වෙන්න පුළුවන්. අර ප්‍රශ්නේ අහුවම බුදුහාමුදුරුවෝ ඒ මවුටත් ඒ පියතුමාටත් සඳහන් කරපු කාරණේ තමයි ඔබ දෙපළට ඊළඟ ආත්මෙත් මුණ ගැහෙන්න ඕන නම් දෙන්නම සම ශ්‍රද්ධා වෙන්න ඕනි. දෙන්නම සම සීල වෙන්න ඕනි. දෙන්නම සම ත්‍යාග වෙන්න ඕනි. දෙන්නම සම ප්‍රඥා වෙන්න ඕනි. ඒ කියන්නේ දෙන්නම සමාන වුණොත් තමයි ඔබට නැවත නැවතත් ඒ විඥාන දහරා හමු වෙන්නේ. මොකද ඒ කාරණා වලින් කෙනෙකු තව කෙනෙකු සමග සමාන වෙද්දී ඒ දෙන්න අතර හරියටම වැඩෙන්න ගන්නවා ශරීර දෙකක් වුණාට එකම විඥාන ධාරාවක්.
ඒක ඇරිස්ටෝටල් තුමා ග්‍රීසියේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්. ඔහුගෙන් ඇහුවා වෙලාවක මොකද්ද යාළුකම කියලා. ෆ්‍රෙන්ඩ්ෂිප් කියන්නේ මොකක්ද කියලා. එතුමා සඳහන් කළා යහළුකම නම් එකම ආත්මයක් ශරීර දෙකක් තුල ජීවත් වීමයි කියලා. එකම ආත්මයක් ශරීර දෙකක් තුල ජීවත් වීම තමයි නියම මිත්‍රත්වය කියලා ඇරිස්ටෝටල් තුමා කිව්වා. බුදුහාමුදුරුවෝ කියපු කාරණේ ඊට අවුරුදු ගානකට කලින්. මොකක්ද බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ? සම ශ්‍රද්ධාවක්, සම සීලයක්, සම ත්‍යාගයක්, සම ප්‍රඥාවක් තියෙන දෙදෙනෙක්ගේ ඒ කියන්නේ විඥාන ධාරාව සමානයි. අර බටහිර දාර්ශනිකයා කියපු කාරණාව පසු කාලීනව. එකම ආත්මයක් ශරීර දෙකක් තුල ජීවත් වීමයි. ඒක ඊටාම සමානව ඒ බුදුහාමුදුරුවන්ගේ ගැන්වීමෙත් ඇරිස්ටෝටල්ගේ ගැන්වීමෙත් ඊටාම සමාන අදහසක් තමයි එතෙන්දි කතා කරන්නේ. ඒ කියන්නේ මිත්‍රයෝ සමානයින් ආධ්‍යාත්මිකව ඒගොල්ලෝ තමයි විවාහ වෙන්න ඕනි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. විඥාන ධාරා සමාන අය තමයි විවාහ වෙන්න ඕනි. විඥාන ධාරාව අසමාන අය විවාහ වුණාම ඒ විවාහ ජීවිත ඊටාම වෛරීව, ඊටාම කලකිරීම සහගතව සහ ඊටාම වංචනික වැඩ කරමින් ගෙවන ජීවිත බවට පත් වෙනවා. ඒ හින්දා ඔබ ඊටාම බුද්ධිමත්ව මෙහිදී අවබෝධ කරගන්නට අවශ්‍යයි. ආදරයත් මිත්‍රත්වයත් කියන්නේ දෙකක් නෙමෙයි. ඒක ගලවන්න බැරි තරම් එකට ගැට ගැහිච්ච අවියෝජනීය සම්බන්ධයක්. හැබැයි මිත්‍රයෝ සමානයින් අතරයි ඒක ගොඩනගෙන්න ඕනේ. මිත්‍රත්වය ගොඩනගෙන්න ඕනත් සමානයින් අතර, ආදරය ගොඩනගෙන්නත් ඕනේ ඒ මිත්‍රත්වය මතින්මයි. සමානයින් අතර. අසමාන අය එක්ක යාළුකම් කරන්න එපා. අසමාන අය යාළුවෝ වුණොත් ඒගොල්ලොන්ට අපිව නිවැරදි කරන්න බෑ. අසමාන අයට තියෙන ප්‍රශ්නේ එකයි. හැබැයි ඉතින් අපේ රටේ මිත්‍රත්වය මොකටද ඕනි කියලා අහුවොත් මිත්‍රයෝ මොකටද අපිට ඕනි? මලගෙදර නිදි මරන්න, විනෝද ගමන්, ට්‍රිප් යන්න, කන්න තනියෙන් යන්න කවුරුත් නැත්තම් ඒකට මතක තියාගන්න. ඒවට සාමාන්‍ය හිතවත්කම් තිබුණන් ඇති. ඒවට ගැඹුරු මිත්‍රත්වයක් ඕනේ නැහැ. මලගෙදර නිදි මරනවා වගේ එකක් කෙනෙක්ගේ ගිහිල්ලා ඒක සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් කරන වැඩක්. මිත්‍රත්වය ඕනි වෙන්නේ අපේ ආධ්‍යාත්මය සම්බන්ධ ප්‍රශ්නයක් විසඳගන්න. අපේ ඇතුලේ ඉන්නවා හොඳ එක්කෙනෙකුයි නරක එක්කෙනෙකුයි දෙන්නෙක්. අපි කාගෙත් ගාව ඉන්නවා. බණ අහන වෙලාවේ අපේ ඉන්නේ හොඳ එක්කෙනා. ඒත් හැමතිස්සෙම ඉන්නේ හොඳම එක්කෙනා නෙමෙයි අපි ගාව. අපේ ඇතුලෙම ඉන්නවා නරක එක්කෙනෙක්. ඒ කිව්වේ මං හොඳ එක්කෙනෙක් සහ නරක එක්කෙනෙක් කියලා වචන දෙකක් පාවිච්චි කරන ඔබට තේරුම් ගන්න පහසු වෙන්න. ඒ කියන්නේ අපේ ඇතුලේ ජීවත් වෙනවා, අපේ ඇතුලේ පවතිනවා චෛතසික, සාරය නියෝජනය කරන චෛතසික වෙනමත්, පැවැත්ම නියෝජනය කරන චෛතසික වෙනමත්. ඕවා තමයි අපි කුසල් අකුසල් කියන්නේ. පුණ්‍ය ශක්තියින් සහ පෞකාර කර්ම ශක්තියින් කියන්නේ. අපි ගාව තියෙන හොඳ සහ නරක කියලා කියන්නේ ඔකට. එතකොට නරක හැමතිස්සෙම පැවැත්ම නියෝජනය කරනවා. පැවැත්ම වෙනුවෙන් තමයි අපි නරක වැඩ කරන්නේ. අකුසල් කරන්නේ පැවැත්ම වෙනුවෙන්. අකුසල් සිතුවිලි එන්නේ නැතුව පැවැත්මට අදාළ වැඩ කරන්න බෑ. හැබැයි අපේ හොඳ, නිවැරදි, යහපත් දේවල් කරන්නේ මතක තියාගන්න අපේ සාරය එක්ක. එතකොට මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝම හොඳ වැඩ සහ නරක වැඩ කරන අය. අපි හැමෝම රහතන් වහන්සේ නමක් නොවන සියලු දෙනා කරන්නේ හොඳ වැඩ සහ නරක වැඩ. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ හොඳ මිනිස්සුවත් නරක මිනිස්සුවත් කියලා වර්ග දෙකක් නැහැ. ඉන්නේ හොඳ වැඩ කරන මිනිස්සු සහ නරක වැඩ කරන මිනිස්සු. එතකොට අපි ගාව ඉන්න නරක වැඩ කරන එක්කෙනා අපේ ඇතුලෙන් එළියට එන වෙලාවට අපිට කල්යාණ මිත්‍රයෙක් හිටියේ නැත්තම්, අපිට සමාන මිත්‍රයෙක් අපිත් එක්ක ජීවත් වුණේ නැත්තම් අපි නිවැරදි කරන්නේ කවුද? අපිට වඩා පහළ කෙනෙක් කවදාකවත් අපි නිවැරදි කරන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් ඔබටයි මටයි මිත්‍ර වෙන්න බැරියයි. ඔබටයි මටයි කල්යාණ මිත්‍රයෝ වෙන්න බැරියයි. හිතවතුන් වෙන්න පුළුවන් වෙයි. හාමුදුරු කෙනෙකුයි දායකයෙකුයි වෙන්න පුළුවන් වෙයි. ඒත් තාම ගැඹුරු මිත්‍රයෝ වෙන්න අපිට නොහැකි මොකක්වත් ඉඳ නෙමෙයි. මට ඔබව නිවැරදි කරන්න පුළුවන් වුණත් ඔබට මාව නිවැරදි කරන්න බෑ. අපේ විඥාන ධාරා සමාන නම් තමයි අපිට ඒක කරන්න පුළුවන්. ඒත් අපේ සංස්කෘතික දුර විසින් මට ඔබව හාමුදුරු කෙනෙක් විදියට, ගුරුවරයෙක් විදියට ඔබට නිවැරදි වෙන්න දෙයක් කියලා දෙන්න පුළුවන්. ඒත් ඔබ මට අහුම්කම් දෙන්න උන් සහ මගේ ශිෂ්‍යයින් විදියට කටයුතු කරන අය නිසා ඔබට බෑ මාව නිවැරදි කරන්න. ඒ නිසා අපිට හොඳ මිත්‍ර වෙන්න බෑ. අපේ සම්බන්ධය ගුරු සිසු සම්බන්ධයක් වෙයි. අපේ සම්බන්ධය දායක සහ ස්වාමින්වහන්සේ අතර සම්බන්ධයක් වෙයි. මිත්‍ර සම්බන්ධයක් වෙන්නේ නැහැ. මොකද අපි සමාන නැහැ. එක දාර්ශනිකයෙක් ඔහු ග්‍රීසියේ ඉපදුනේ. ඔහු සඳහන් කරා මේ වගේ කාරණයක්. ඒක තාම ලස්සනයි. යාළුවට කියන්නේ ඔබ මගේ ඉස්සරහින් යන්න එපා. මොකද මට බෑ ඔබේ අනුගාමිකයා වෙන්න. ඔබ මට වඩා පස්සෙන් එන්නත් එපා.
මොකද මං ඔබේ මඟ පෙන්වන්නා හෝ ස්වාමියා නෙවෙයි මාත් එක්කම ඇවිදගෙන යන්න. ඒ කියන්නේ අපිට යාළුවෝ වෙන්න ඕන නම් අපි සමාන වෙන්න ඕන. ආධ්‍යාත්මිකව අංක 1ට භෞතිකවත් සමාන වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. අසමාන නම් ඒත් ප්‍රශ්න තමයි. ආර්ථිකමය වශයෙන්ුත් මගේ යෝජනාව පුළුවන් තරම් සමාන අය විතරක් තමන්ගේ ජීවිතේ යාළුවෝ කරගන්න. අසමානව යාළුවෝ කරගන්න එපා. හේතුව තමයි අසමාන තමන්ට වඩා ගොඩාක් බලය තියෙන සල්ලි තියෙන කෙනෙක් යාළු වුණාම අපිට එයා ගැන හිතෙන්නේ එයාව අපේ වැඩවලට පාවිච්චි කරගන්න විතරයි. යාළුකම් කරන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. එතකොට අර යාළුකමේදී වෙන්න ඕනි වැඩේ වෙන්නේ නැහැ. මොකද්ද? නිවැරදි කිරීම. අර අසාර පැත්ත, අර කළු පැත්ත එළියට එද්දි පෙන්නලා දෙන්නේ නැහැ. මොකද අපි අපේ ඔළුවට එන මේවා කියලා දෙන්න ගිහිල්ලා මෙයා මට මේ කරන උදව් ටිකත් නැති වෙන්න පුළුවන්. අපි වහාම ඒ දොර වහලා දාන ඊට පස්සේ. ඒකයි අසමාන එක්කෙනෙක් අපිට වඩා බලයෙන් ආධ්‍යාත්මිකව හෝ භෞතිකව අපිට වඩා ශක්තියෙන් ආධ්‍යාත්මිකව හෝ භෞතිකව පහළ එක්කෙනෙක් යාළුවා කරගත්තම එයා අපිව නිවැරදි කරන්නේ නැහැ. එයයි එයා හිතනවා එයා විසින් අපිව නිවැරදි කරන්න මොකක් හරි කිව්වොතින් එයාට ලැබෙන ලාභ නැති වෙලා යයි කියලා. එයාට අපි එතනින් එහාට පාවිච්චි කරන්න බැරි වෙයි කියලා එයාට හිතෙන්න පටන් ගන්නවා. ඒකයි පහළ එක්කෙනෙක් යාළු වෙන්න හොඳ නැත්te යාළුවෙක් කරගන්න. යාළුවෙක් කරගන්න කිව්වම මම ඔබට යෝජනා කරනවා කසාද බඳින්නත් එපා කියලා. Tamanට වඩා ආධ්‍යාත්මිකව අසමාන භෞතිකව අසමාන අය විවාහ වෙන්නත් එපා. එවැනි අයත් එක්ක ආදරය කරන්න බෑ. මොකද ආදරේ ඇතුලේ ඔබට ලැබෙන්න ඕනි සුරක්ෂිතභාවය හම්බ වෙන එකක් නේ අසමාන එක්කෙනෙක්ගෙන්. හැබැයි අනිත් පැත්තටත් ඒකම තමයි වෙන්නේ. අර Tamanට වඩා අඩු එක්කෙනාට බලවත් එක්කෙනෙක් නිවැරදි මිත්‍රකම ප්‍රදානය කරන්නේ හැමතිස්සෙම බලවතුන් දුර්වලයින් යාළුවෝ කරගන්න පාවිච්චි කරන්න. ඒක තමයි ඇත්ත. එහෙම නැත්නම් තමන්ගේ යටත් අනුගාමිකයෙක් කරගන්න. ඒක යාළුකමක් වෙන්නේ කොහොමද? යාළුකම නම් මිත්‍රත්වය නම් ඔබ හරියටම වටහා ගන්න. එය සමානයින් අතර සිද්ධ වෙන දෙයක්. හැම පැත්තෙම සමානයෝ අනිකාව නිවැරදි කරන්න කිසිදු පැකිලීමක් නැහැ. අසමානයෝ පැකිලෙනවා. අපේ රට ඇතුලේ වෙලා තියෙන්නේ අපි උත්සාහ කරන්නෙම අපිට වඩා ලොකු කෙනෙක් අල්ලගන්න උත්සාහ කරනවා. දුර්වලයින් බලවතුන් උත්සාහ කරනවා Tamanට වඩා ගොඩක් පහළ කෙනෙක් අල්ලගන්න. ආදරය කරන්නත් එහෙමයි, කසාද බඳින්නත් එහෙමයි, යාළුකම් කරන්නත් එහෙමයි. ඔකට අපි කැමැතිම අපිට වඩා පහළ කෙනෙක් තෝරගන්න බලවත් නම් අපි දුර්වල නම් අපිට වඩා ලොකු කෙනෙක් තමයි. අම්මලා වුණත් කියන්නේ හරි හමං එකක් අල්ලගනින් කියලා. ඒ හරි හමං කියනකොට ඔලුවට එන්නේ සල්ලි මිසක වෙන මොකුත් නෙවෙයි. ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලෝ කොහොමද සල්ලි හොයන්නේ? ඒ සල්ලිත් එක්ක එයාට යැපෙන්න පුළුවන්ද? එයාට තියෙන ඒ බලයත් එක්ක Tamanට කොච්චර දුරට එයාගේ මනස එක්ක ගනුදෙනු කරන්න ලැබෙනවද? එයා මුකුත් හිතන්නේ අපි පැවැත්ම කියන එක ඉස්සරහට දාගෙන අපි කල්පනා කරනවා කාලැඳලා හරි ඉන්න පුළුවන් වෙයි කියලා. ටික දවසක් ගියාම තේරෙනවා විවාහය කියන්නේ කාලැඳලා ඉන්න එක විතරක් නෙමෙයි කියලා. එතකොට මොකද වෙන්නේ? ඒකයි මම ඔබට කියන්නේ ඔබේ සම්බන්ධකම් සමානයින් එක ගොඩනගන්න. හැබැයි සමානයින් එක ගොඩනගන්න කිව්වම මම නැවතත් ඔබට කියනවා මේකෙදී ප්‍රමුඛතාවය දෙන්න ඕනි ආධ්‍යාත්මික සමානයින්ට. නැත්තම් ඊටාම ආධ්‍යාත්මිකව දුර්වල එක්කෙනෙකුයි එවැනිම එයාටම සමාන තව දුර්වලයෙකුයි විවාහ වුණොතින් යාළුකමක් ගොඩ නැගුවොතින් ප්‍රේමයක් ගොඩ නැගුණොතින් මොනතරම් බියකරු තත්වයක් උදා වේද? මිනිමෝරයි ඩයිනෝසරුයි කසාද බැඳා වගේ පෙයි. හැයි සීලයක් විශ්වාස කරන්නේ නැති, පවක් පිනක් විශ්වාස කරන්නේ නැති, ගුණ ධර්මයක් විශ්වාස කරන්නේ නැති දෙන්නෙක් එක්ක වුණොත් බුදුහාමුදුරුවෝ ඒ වගේ අයට කියන්නේ චවෝ චවාය සද්දින් සංවාසති කියලා. මල ප්‍රේතියෙකුයි මල ප්‍රේතයෙකුයි එක්ක වුණා වගේ. එතකොට ඒ දෙන්න පලාතම දුර්ගන්ධය හමුවයි. ඒගොල්ලෝ එකතුයි. හැබැයි ඒගොල්ලෝ එක්ක වෙලා අනිත් අයට කරදර කරයි. එහෙම අය ඔබේ ජීවිතේ ඕනි තරම් හමු වෙලා ඇති. ඔබට ඕනි තරම් එවැනි අත්දැකීම් ඇති. හරීම සමගියෙන් ඉඳන් අනිත් අයට හතුරුකම් කරන අය. ඒ දෙදෙනා ඊටාම හොඳින් ඉන්නවා. ඉන්න ගමන් අනිත් කාටවත් හොඳින් ඉන්න දෙන්නේ නැති අය. ඒ තමයි අර නරක සමානයින් එක්ක වුණාම වෙන්නේ. බුදු සමය කියන්නේ හොඳ සමානයින් තමයි එකතු වෙන්න ඕනේ. දුෂ්කරයි හොයන එක. ඒකයි මං කිව්වේ ඒක මිත්‍රත්වයක් ඇතුලේ ආදරය වෙන්න ඕනි කියලා. මිත්‍රත්වයේ ඇතුලේ තමයි පවත්වන ඊටාම දියුණු මිත්‍ර සම්බන්ධකමක් ඇතුලේ තමයි තේරෙන්නේ මෙයා මට ආධ්‍යාත්මිකව සමානද කියලා. මොකද මිත්‍රයෝ ගාව විතරයි අපි එලිදරව් කරන්න දේවල්. ආදරය කරන එක්කෙනා ගාව මිනිස්සු දේවල් එලිදරව් කරන්නේ නැහැ. බයයි. හංගන්න කොටසක් තියෙනවා. ඒ හංගන්න තියෙන කොටස නිසා දෙන්නටම දෙන්න මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි මිත්‍රයෝ දෙන්නෙක් නම් ආදරය කරන්නේ ඒගොල්ලෝ දෙදෙනාටම එලිදරව් වෙලා ඉවරයි. එතකොට තමයි ඉන්න පහසු. ඒකයි මම ඔබට කිව්වේ ආදරයයි මිත්‍රත්වයයි දෙකක් නෙමෙයි. ඒ දෙකම එකිනෙක පෝෂණය කරනවා.
ඉස්සරහට යන්න ඕනි නම් ඒ දෙකම එක සමානව පවත්වාගෙන යන්න ඔබට සිද්ධ වෙනවා. අපේ රටේ මේ බණහන බොහෝ දෙනෙක්ගේ විවාහ ජීවිත සම්බන්ධව ඒගොල්ලෝ තෘප්තිමත් නෑ කියන එක මං හොඳින්ම දන්න දෙයක්. අසතුටෙන් ඉන්නේ. ඒගොල්ලොන්ගේ ඇත්ත ප්‍රශ්න කියන්නේ එළියේ ඉන්න කවුරු හරි යාළුවෙකුට. එතකොට කවදාකවත් ඒ විවාහය සාර්ථක විවාහයක් නෙමෙයි. එයාගේ ඇත්ත ප්‍රශ්නේ කතා කරන්න ඕනේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන කෙනත් එක්ක. එයාගේ ඇත්ත චෛතසික එළියට දාන්න ඕනේ කාත් එක්කද? මට අපූර්ව අත්දැකීමක් තියෙනවා. මම එක වෙලාවක කරුණෑකල බණකට ගියා. ඒ ධර්ම දේශනාවේ 2000ක් විතර මිනිස්සු හිටියා. මම ඔවුන්ගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. ඔය ලැබිලා ඉන්න සැමියාම, ඔය ලැබිලා ඉන්න බිරිඳම ඊළඟ ආත්මෙත් ප්‍රාර්ථනා කරන අය කරුණාකර අත උස්සන්න කියලා. ඒගොල්ලෝ අතරින් 20ක් විතර අත ඉස්සුවා. අනිත් අය සද්ද නැතුව හිටියා. 2000කින් විතර. අත ඉස්සුවේ නැති එක ආච්චි අම්මා කෙනෙක්ගෙන් මං කතා කරලා ඇහුවා. ආච්චි අම්මා ඊළඟ ආත්මේ සාමි පුරුෂයා ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? එතුමිය දෙන උත්තරය අහන්න මිනිස්සු මීයට පිම්බ වගේ බොහෝම සංසුන් වුණා. එතුමිය කිසිදු පැකිලීමකින් තොරව මහ පිරිස මැදම සඳහන් කළා ඊළඟ ආත්මේ නෙමෙයි අපේ හාඳුරුනේ උපෝපන් ජාතිවත් මට එපා කියලා. ඒත් ඇය කෑම උයනෝ ගෙදර. එයාගේ සම්පුරුෂයාගේ වැඩ කරලා දෙනවා. එයා වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කිරීම නවත්තලා නැහැ. ඒත් එයා ආයේ හමු වෙන්නවත් හිතන්නේ නැහැ. ඇයි ඒ තමයි මිත්‍රත්වය මත ගොඩනැගිච්ච ආදරයක් නොවන නිසා. ඒක ඇතුලේ ඒ දෙන්නගේ දුර තේරුම් ගන්න. ඒ දුර සංවර්ධනය කරමින් තිබෙන වෛරය තේරුම් ගන්න. ඒක ගොඩනැගෙන්නේ මතක තියාගන්න ඒ අසමානයින් එක්කහුව වෙලා ඉන්න හින්දා. අසමානයෝ එක්කහු වුණාම ඔයිට වැඩිය දෙයක් වෙන්න බෑ. ඔක තමයි වෙන්න පුළුවන් ආසන්නම සහ ප්‍රායෝගිකම දේ. ඒ හින්දා ඔබ හැම කෙනෙක්ම ඔබේ ජීවිතේ දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් අපි දැන් විවාහ වෙලා ඉවරයි දැන් මොකද කරන්න කියලා. සමාන වෙන්න උත්සාහ කරන්න. සමාන වෙන්න පුළුවන් තරම් දේවල් සමාන කරගන්න. ඒ කියන්නේ ඔබේ ජීවිතය ඇතුළේ මිත්‍රත්වය ගොඩනගා ගන්න උත්සාහ කරන්න. ඔබේ බිරිඳ සමග, ඔබේ සැමියා සමග මිතුරු වෙන්න උත්සාහ කරන්න. හැම තිස්සෙම තේරුම් අරන් ඉන්න මගේ බිරිඳ ඉන්නේ මට මගේ දේවල් වලට යොදව ගන්න කෙනෙක් විදියට නෙමෙයි කියන එක. මගේ සැමියා ඉන්නේ මගේ ප්‍රශ්න විසඳා ගන්න තියෙන උපකරණයක් යන්ත්‍රයක් විදියට නෙමෙයි තමන්ගේ සැමියා දකින්න ඕනි කියන එක තේරුම් ගන්න. එහෙම හිතුවොතින් විතරක් දෙදෙනා අතර මිත්‍රත්වය සංවර්ධනය වෙන්න පටන් ගනී. මිත්‍රත්වය මතින් ගොඩ නැගෙන ආදරය තමයි ඔබට හැම දෙයක්ම සමානව හුවමාරු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එතකොට ගෞරවය එනවා. එතකොට ඊටාම ගැඹුරු ගෞරවයක් හදවතින්ම එකිනෙකාගේ පැන නගී. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ සඳහන් කරන කාරණේ පුහුණු කරොතින් කාටවත් වර්ධින්න ක්‍රමයක් නැහැ. ඒ නිවැරදිම අදහස කියනවා. ඒ කියන්නේ දෙදෙනාගේම විශ්වාස සමාන නම් සම ශ්‍රද්ධා කිව්වේ ඒකනේ. දෙදෙනාගේම විශ්වාස සමාන නම් ඒගොල්ලන්ට එකතු වෙලා ඉන්න පුළුවන්. ඒක පහසු එකතු වෙලායි. ඒත් විශ්වාසයන් අසමාන නම් එකිනෙකා ගැන තියෙන විශ්වාසයන් වගේම අනිකුත් බොහෝ දේවල් ගැන තියෙන විශ්වාසයත් අසමාන නම් කොහොමද ඒගොල්ලෝ එකට ඉන්නේ? ඒකයි සම ශ්‍රද්ධා කිව්වේ. එක සමාන විශ්වාසයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම දෙදෙනාට දෙදෙනා සම්බන්ධව. ඒ සමාන වූ විශ්වාසය, ඒ සම වූ ශ්‍රද්ධාව ඔබේ මිත්‍රත්වයත් ඔබේ ආදරයත් ඊටාම ගැඹුරින් සංවර්ධනය කරાવી. ඒක ඔබ හරියටම වටහා ගනී කියලා මම විශ්වාස කරනවා. එතකොට ඒ විශ්වාසය, ඒ ආදරය, ඒ මිත්‍රත්වය ගොඩනැගෙන්න සැක නොහිතෙන විදියට ජීවත් වීම ගැන අපි ගිය පොයේදා කතා කරා. සැක නොහිතෙන විදියට Taman ජීවත් වීම. හැබැයි ඔබ විශ්වාස කරන්න එපා. පෘථග්ජනයින්ගේ සම්බන්ධකම් වලදී කවුරුක්වත් අනිත් එක්කෙනා සැක කරන එකක් නෑ කවදාවත් කියලා. සැක කරේ. මොකද පෘථග්ජනයින්ගේ සම්බන්ධකම් සම්මුති සම්බන්ධකම්. සම්මුතියේ දියුණුව හම්බ වෙලා තියෙන්නෙම සැකසංකත් එක්ක. ඉස්සරහට අපි ගිහිල්ලා තියෙන එක. අපි ඒ ගැන ගිය පොයේදා කතා කරා. හැබැයි උපරිම අපි කැප වෙන්න ඕනි එක සමාන විශ්වාසයක් පවත්වගෙන යන්න. එහෙම තමයි සම්බන්ධකම් ඉස්සරහට යන්නේ කැපවීම ඇතුලේ. අනිත් එක්කෙනාගේ විශ්වාසය ආරක්ෂා කරන්න ඔබ කොච්චර දුරට කැප වෙනවද කියන එක මත ඔබේ විශ්වාසය ආරක්ෂා කරන්න අනිත් එක්කෙනාත් කැප වෙන්න ඕනේ. ඒ කැපවීම සිද්ධ වේවි. ඒ කියන්නේ ඔබ හිතන්න. දෙක තමයි සම්බන්ධකමට අදාළ මිත්‍රත්වයට අදාළ ප්‍රතිපත්ති. සිල් සමාන වෙන්න ඕනේ. සමාන සිල් නැත්තම් එතන ආදරයවත් එතන මිත්‍රත්වයවත් සමානව ගොඩ නැගෙන්නේ නැහැ. ඒකට අදාළ ප්‍රතිපත්ති ඔබ දන්නවා ඒ එකඟතා සමානව ආරක්ෂා කරන්න ඕනේ. අසමානව ඒ ප්‍රතිපත්ති රකින්න. එහෙම නැත්තම් සිල් රකින්න අයත් ඒගොල්ලෝ ඉඳී එහෙම හිටියට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ එතන නෙමෙයි. Tamanට සමාන සීලයක් තියෙන කෙනාට තමයි Tamanට වැඩිපුරම ආදරය දැනෙන්නේ. Taman අදහන, Taman විශ්වාස කරන, Taman පිළිපදින ප්‍රතිපත්ති රකින්න කෙනෙකුට තමයි කෙනෙකුට ගැඹුරින් ආදරය දැනෙන්නේ. ඒ නිසා අපේ දහමට අනුව සමාන සිල්බතුන් දෙන්නෙක් තමයි ආදරයේදී, මිත්‍රත්වයේදී එකඟතාවයක් ඇතුව
දිගු ගමනක් සංසාරේ පුරා යන ගමනක් යන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ ගැන ඊටම ගැඹුරින් හිතන්න, ඔබේ පැත්තෙන් පරිස්සම් වෙන්න, ඒ සම්බන්ධකමට අදාළ සිල් ටික ආරක්ෂා කරන්න. ඒව රකින්නේ නැතුව ඊටම හොඳ සම්බන්ධයක් අපේක්ෂා කරන්න එපා. ගනුදෙනු තියෙයි. ගනුදෙනු කරන කෙච්චර අමාරු වැඩක් නෙමෙයි. ගනුදෙනු වෙනුවට හොඳ බැඳීම්, හොඳ සම්බන්ධකම් පවත්වන්න නම් ඔබට ඒ දෙවැනි ප්‍රතිපත්තියට එන්න වෙනවා. ඊළඟට සමචාග අත්හැරීම, කැපකිරීම අතින්, පරිත්‍යාගශීලී බව අතින් දෙදෙනාම එක සමාන වෙන්න ඕන. ඔබේ ගෙදර යටලිය දිහා බලන්න. ඔබේ ගෙදර දාලා තියෙන යටලියේ ඔබට පේනවා ඇති. ඒ යටලිය හදලා තියෙන ලී දෙකක් එක්කහු කළා. ඒ ලී දෙකේ එක සමාන කට්ට දෙකක් කපලා තියෙන බවත් ඔබට පේනවා ඇති. ඒ කට්ට දෙක එක සමානවම කැපුවා නම් ඒ ලී දෙකට ඊටම ලස්සනට එක්කහු වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ගොඩාක් වෙලාවට අපි කැමති නැත්තේ අපෙන් කෑල්ලක් කපා ගන්න. අපේ ඇතුලේ අපි තියන් ඉන්න සමහර ඒවා අතෑර ගන්න අපි කැමති නැහැ. අපි අනිත් එක්කෙනාගෙන් විතරක් අතාරින්න කියන එක බලාපොරොත්තු වෙනවා. අනිත් එක්කෙනාගෙන් විතරක් කැප වෙන්න කියන එක බලාපොරොත්තු වෙනවා. හැබැයි මතක තියාගන්න, යටලී එකතු වෙලා තියෙන්නේ එක සමාන කෑලි දෙකක් කැපිච්ච නිසා. යටලී ඔබට කියලා දෙන ලොකු ධර්මපණිවිඩයක්. එක සමානව අත්තරින්න සූදානම් නම් එකට ජීවත් වෙන්න පුළුවන් කියලා. ලී කෑලි දෙකකට එක්කහුව වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙම එක සමානව කොටස් කපා දාන්න ඒ දෙකම කැමති වෙච්ච නිසා. මතක තියාගන්න, සමහර විට ඒ ලී කෑලි දෙකේම වටිනම කෑලි දෙක කැපිලා ගිහිල්ලා. ඒගොල්ලෝ ආසම කෑලි දෙක කැපිලා ගිහිල්ලා. ඒත් ඒගොල්ලොන්ට හානියක් වෙලා නැහැ. එක්කහුව වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ගොඩාක් වෙලාවට අපි බය වෙන්නේ එහෙම අපෙන් කොටස අයින් කරගන්න එතනින් මං ඉවර වෙයි කියලා හිතන නිසා. එහෙම වෙන්නේ නැහැ. ඔබෙන් වටිනම කොටස අයින් කරගත්තොත් ඔබෙන් කොටසක් එතෙන්ට තව වටින කොටසක් එක්කහුව වෙයි. ඒකට මැලි වෙන්න එපා. සමචාග කිව්වේ ඒකයි. සමානව අත්හරින්න කැමති වෙන්න ඕනේ. පරිත්‍යාගයේ සම්බන්ධව දරන සාවරය, අදහස ඊටාම සමාන අදහසක් වෙන්න ඕනේ. නැත්තම් කොහොමද දුරගමනක් යන්නේ? යාළුකම් වලදී මේවා එක සමාන වෙනකොට තමයි තේරෙන්නේ මේකම තමයි ආදරය කියලා. අත්හැරීම, කැපකිරීම කිරීම මිත්‍රත්වයේදී අපි ඊටාම කැමැත්තෙන් කරන එක. ඒක තමයි ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි මිනිස්සුන්ගේ ආදරය වෙන්න ඕනේ. එක සමාන කැපවීම කරන්න දෙදෙනාම කැමති වෙන්න ඕනේ. එක සමාන කැපවීම කරන්නේ නැති කට්ටිය විවාහ වුණාට පස්සේ කොහොමද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ? හරියට එක ලීයකින් විතරක් කට්ටයක් කපපු ලී දෙකක් එක්කව කරන්න බෑ. එක්කව කරාට හැමතිස්සෙම පේනවා ඒකේ අසමාන බවක්. ඒකේ දුර්වල බවක්. ඒක ශක්ති සම්පන්න බවින් අඩු බවක් හැමතිස්සෙම පේනවා. ඒකින්ද ඒ ගැන ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. අන්තිම එක සම ප්‍රඥා බුද්ධියෙන් තේරුම් ගැනීමෙන් සමාන වෙන්න ඕන. තේරුම් ගැනීමෙන් සමාන නැත්තම්, දැනුම දෙදෙනාගේ සමාන නැත්තම්, අවබෝධය දෙදෙනාගේ සමාන නැත්තම් එකට ජීවත් වෙන එක හරි දුෂ්කරයි. අඩුම අපේ රටේ ආදරය කරන මිනිස්සු, මිත්‍රත්වයේ පවත්වන මිනිස්සු, විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම් වලදී එකිනෙකාගේ මොලේ ක්‍රියාකාරීත්වයවත් දැනගන්න ඕනේ. ඒකවත් දන්නේ නැත්තම් කොහොමද එකට ජීවත් වෙන්නේ? ගොඩාක් දෙනෙකු මගේ ගාවට එන එකක් තමයි පිරිමියාගේ පැත්තෙන්. ඒගොල්ලෝ කියනවා හරි කන්දොස් කිරියාවක් හාන්දුරනේ කියලා. නැගින් කියන එක. හරි කන්දොස් කිරියාවක් මට මේ ගෙදර ඉන්න එක. කාන්තාවන්ගේ පැත්තෙන් කියන්නේ මේ මිනිස්යාගේ කටින් වචනයක් එළියට ගන්න බෑ හාන්දුරනේ කියලා. කතා කරන්නේ. ඒගොල්ලෝ දන්නේ නැති දේ තමයි පිරිමියා කතා කරන්නේ නැත්තේ. එයාගේ මානසික ප්‍රශ්නයක් විතරක් නිසා නෙමෙයි. එයාගේ භෞතික ශරීරයේ මොලේම හැදිලා තියෙන විදියම ප්‍රශ්නයක් තමයි පිරිමි අඩුවෙන් කතා කිරීම. කාන්තාව වැඩිපුර කතා කිරීම කියන්නේ එයාගේ මොලේම නිර්මාණය වෙච්ච විදියක් ඒක. ඒක මිනිස්සු දන්නේ නැහැ. ලෝකේ පිරිමියෙකුට දවසටම කතා කරත් උපරිම කතා කරන්න පුළුවන් වචන 7000යි. එයාගේ මොලේ ශෛල ඊට එහා sannivedanayට අවශ්‍ය ශෛල දියුණු වෙලා නැහැ. කාන්තාවකට දවසකට කතා කරන්න පුළුවන් වචන 20000ක්. පිරිමි වගේ 3 ගුණයක්. ඉතින් මේක දන්නේ නැති අය එකට ඉන්නකොට ඒගොල්ලෝ රණ්ඩු වෙනවා. එක්කෙනෙක් රණ්ඩු වෙනවා කන්දොස් කිරියාවයි කියලා. අනිත් එක්කෙනා රණ්ඩු වෙනවා කතා කරන්නේ නැහැ කියලා. ඒක ප්‍රශ්නේ තමයි ඒ දෙන්න ගැන සමාන අවබෝධයක් නැහැ. අපේ මොලේ හැදිලා තියෙන්නේ කොහොමද? අපේ ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද? එකිනෙකාට දේවල් දැනෙන්නේ කොහොමද? ඒවා දන්නේ නැති මිනිස්සු කොහොමද එකට ජීවත් වෙන්නේ? යාළුවෝ එක්ක ඕවා කතා කරත් මිනිස්සු තමන්ගේ විවාහකයා එක්ක ඒක කතා කරන්නේ නැහැ. තමන්ගේ ආදරය කරන එක්කෙනා එක්ක ඒවා කතා කරන්නේ නැහැ. ඒකයි මං කිව්වේ යාළුවෝ තමයි ආදරය කරන්න ඕනි කියලා. ඒක මගේ අදහසක් නෙමෙයි. ගෞතම බුදුහාමුදුරුවන්ගේත් අදහස. ඇරිස්ටෝටල් වැනි උදාර පඬිවරුන්ගේත් අදහස ඒක. ඒක සම ප්‍රඥාවන්තයින් දේවල් සමානව තේරෙන අය තමයි එකතු වෙන්න ඕනේ. එකතු වෙලා ඉන්න අයට උනත් ඕන්නම් සංවර්ධනය වෙන්න පුළුවන්. වෙනස් කරගන්න. වෙනස් කරගන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත සතුටින් යුක්ත ජීවිත වෙන එකක් නැහැ. අසහනය, කලකිරීම, වෛර කිරීම, එපා වීම මේ සියල්ල එක්ක
ගත කරන ජීවිත බවට මිනිස්සුන්ගේ ජීවිත පත් වෙන්න පුළුවන්. ඒ හේතුව තමයි මිනිස්සුන්ට මේ කාරණා ගැන තියෙන අනවබෝධය නිසා. ඒ නිසා ඔබ ඊටාම හොඳින් වටහා ගන්න. ඊටාම දියුණු අලුත් අදහසක් අපි අද තේරුම් ගත්තා. දියුණු බුද්ධිමත් මිනිස්සුන්ගේ සමාජයේ මිත්‍රත්වය ආදරය කියන්නේ දෙකක් නෙමෙයි. එකක්. ඒකේ තිබෙන අවියෝජනීය සම්බන්ධය කොයි විදියටද සැකසෙන්නේ කියලා තමයි උපරිම සරල කළා. මේක සරල කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. උපරිම සරල විදියට ඔබට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයට අප මේ සාකච්ඡාව ඇතුලේ ඔබගේ අවධානයට ලක් කළේ මිත්‍රත්වයයි ආදරයයි අතර තිබෙන සම්බන්ධය. ඒ සම්බන්ධය ඔබ තේරුම් ගන්න ඕනි ඔබ තුලින්. එතකොට තමයි ඔබට අනිත් එක්කෙනා ගැන ගැඹුරු මිත්‍රත්වයකොත් ඒක ඇතුළෙන්ම යන ගැඹුරු ආදරයක් ප්‍රේමයක් ඔබ තුල ගොඩනැගෙන්නේ. එවැනි සම්බන්ධකම් බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව භවයෙන් භවයට ඉස්සරහට යනවා. මං හිතන්නේ යශෝදරා සහ සිද්ධාර්ථයන් අතර ප්‍රේමය අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් අඛණ්ඩව ආවේ ඒ ආධ්‍යාත්මික සමානත්වය නිසා. නැත්තම් ආත්ම ගණනාවක් හමු වෙනවා බෝධිසත්වයෝ ඇය අතාරිනවා. ඒත් වෛරයක් ගොඩ නැගුණේ එතන. ඇයි හේතුව? වෛරයක් ගොඩ නැගුණ නැත්තේ ඒගොල්ලෝ ආධ්‍යාත්මිකව බොහොම සමානයි. ඒගොල්ලොන්ගේ පිළිගැනීම් සමානයි. පිළිගැනීම් සමාන නැති අය එක්කෙනෙකු ගන්න තීරණයේදී වෛර කරනවා මිසක වෙන මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. තමන් විශ්වාස කරන දේ සමානයි නම් එක්කෙනෙකු තමන් අතාරින්න ගන්න තීරණයේදී ඒක එයාට ටොලරේට් කරන්න පුළුවන්. ඒක එයාට ඉවසන්න පුළුවන්, දරන්න පුළුවන්. අපි රුස්සන්නේ නැත්තේ අනිත් එක්කෙනා කරන එක අපි විශ්වාස කරන්නේ නැහැ. එක සමානව මේවා වෙන්න ඕනිය කියලා. එතකොට ඒ වෙනුවෙන් කැප වෙන්න එක සමානව සූදානම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සංකල්පය ඊටාම සියුම් සංකල්පයක්. ඔබ ඊටාම සීනුවණින් මේ දේශනාව ඇසුරින් එය තේරුම් ගන්න සහ ඒ තේරුම් ගැනීම තව ටිකක් ඉස්සරහට සංවාදයක් විදිහට අරන් යන්න. අනිත් අය එක්ක ඔබ කතා කරන්න. ඔබේ ගෙදර මේ ගැන සාකච්ඡාව ආරම්භ කරන්න. ඇයි අපිට මිත්‍රයෝ වෙන්න බැරි? ඇයි ඔබේ යාළුවා එළියේ ඉන්නේ? ඇයි ඔබට මම ඔබේ යාළුවා වෙන්න බැරි කියන එක බිරිඳ සැමියා කතා කරන්න පටන් ගන්න ඕනේ. යාළුවෝ බවට මිත්‍රයෝ බවට ඔබගේ ගෙදර ඇතුළෙම අයපත් වුණොත් ඒ සම්බන්ධකම දේවෝ දේවියා සද්දින් සංවසති. දෙවියෙක් දෙවඟනක් එක්ක ජීවත් වෙනවා වගේ සමානයි. අසමාන වෙන්නේ දෙවියෙක් මලමිනියක් එක්ක ජීවත් වෙන්න කියොත්. එහෙම නැත්නම් මල ප්‍රේතියෙක් දේවතාවෙක් එක්ක ජීවත් වෙන්න කියොත්. ඒක තමයි අසමානකම. ඒක ඉන්න බෑ එකට. මං හිතන්නේ පැරණි මිනිස්සු කේන්දර බැලුවෙත් ඕකට කියලා. පැරණි මිනිස්සු කේන්දර බලලා බැලුවා සම පක්ෂිද, සම වෘක්ෂද, සම යෝනිද, සම වර්ණද, මෙහෙම කාරණා ගණනාවක් පොරොන්දම් කියලා මිනිස්සු බැලුවා. ඒවා බැලුවේ සමානද කියලා. අඩුම ඔවුන් බැලුවා මේකෙන් 80%ක්වත් 20න් 18ක්වත් සමාන නම් කමක් නැහැ කියලා තමයි පැරණි මිනිස්සු කිව්වේ. ඒයි ඊටු දෙක ඉවසීමෙන් අල්ල ගන්න පුළුවන්. එක ළඟ වවන්න බැරි ගස් තියෙනවා. එක ළඟ ඉන්න බැරි කුරුල්ලෝ ඉන්නවා. ඒ වගේ තමයි එක සමාන නැත්තම් මිනිසුන්ටත් ඉන්න බෑ. ඔවුන් ඒක නක්ෂත්‍රයට අදාළ දෙයක් විදියට විවරණය කළාට ඒක අපේ ආධ්‍යාත්මික ප්‍රශ්නේ. යාළුකමක්වත් කරන්න බෑ එක සමාන නැත්තම්. ඒ නිසා හැම පැත්තකින්ම ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. මුළු ලෝකෙම මිනිස්සු එදා ඉඳලා අද දක්වාම උත්සාහ කළා තියෙන්නේ සමාන වෙලා ජීවත් වෙන්න. සමාන වුණාම තාම පහසුයි අපේ අර කළු පැත්ත එළියට එනකොට තව සමාන කෙනෙක් අපිත් එක්කම ජීවත් වෙනවා නම් එයාට පුළුවන් ඔයා යන්නේ වැරදි පාරේ කියලා කෙලින් කියන්න. අපේ රටේ වෙච්ච අවාසනාවන්ත දේ තමයි හොඳ මිත්‍රශීලී ආදරයක් හොයනව වෙනුවට තාත්තා වගේ ආදරය කරන අය තමයි කාන්තාව හොයන්නේ. අම්මා වගේ ආදරය කරන අය තමයි පිරිමි හොයන්නේ. විවාහයේදී උන් බලාපොරොත්තු වෙන්නෙම මං අම්මා කෙනෙක් වගේ බලා ගන්න ඕනේ කියලා. අනිත් එක්කෙනා බලාපොරොත්තු වෙනවා තාත්තා වගේ මාව බලා ගන්න ඕනේ. එතකොට තාත්තා මොකටද? තාත්තා වගේ ඔබ බලාගන්න විවාහ වුණා කියලා ඔබේ තාත්තා අතාරින්නේ නැහැ. තාත්තා ඉන්නවා. අම්මා වගේ ඔබ බලාගන්න ඔබේ අම්මා ඉන්නවා. ඉන්නකන් එයා ඔබට අවශ්‍ය දේ දෙයි. විවාහයේදී හොයන්න ඕනේ බිරිඳ මිසක බිරිඳගෙන් ගෙදර හිටපු මව් නෙමෙයි. සැමියෙක් මිසක සැමියාගෙන් ගෙදර හිටපු තාත්තා නෙමෙයි හොයන්න ඕනේ. එහෙම එක එක්කෙනාගෙන් අනිත් එක්කෙනා හොයාගන්න බෑ. එහෙම කරන්නේ කොහමද? එතකොට එහෙම හොයන්න පටන් ගත්තම ඊට පස්සේදී කොහොමද සමාන වෙන්නේ? එතකොට තාත්තත් එක්ක අපිට තියෙද මොකක් හරි සමානකමක්? අම්මා එක්ක කවද්ද ළමයි සමාන වුනේ? අම්මලට තියෙන්නේ අපි ගෞරවයක්. අපි ඒගොල්ලෝ ආගිව් කරන්නේ නැහැ. ඒගොල්ලොන්ව අපි ප්‍රශ්න කරන්නේ නැහැ. ඒගොල්ලොත් එක්ක එක සමාන අදහස් පළ කරන්න අපි යන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ අපිට වඩා ගොඩක් උඩින් ඉන්න අය. ඉතින් බිරිඳ අම්මා වුණාම මොකද වෙන්නේ? කතා කරන්නේ කොහොමද?
එයා කියන අදහසක් සංවාදයට ලක් කරන්නේ කොහොමද? එතකොට ඒක සමාන නැති සම්බන්ධයක්. අසමානයි. ඒක තුලේ ගොඩනැගෙන දුර ලොකු දුරක්. එතකොට හැමදාම වෙන්නේ අර පස්සෙන් යන්න පුළුවන්. පස්සෙන් යන අයගෙන් අනිත් එක්කෙනා නිවැරදි වෙන්නේ නැහැ. අනිත් එක්කෙනා ගලව ගැනීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා දැනට තමාට වඩා අනිත් එක්කෙනා දුර්වල නම් උත්සාහ කරන්න එයා බලවත් කරන්න. ඔබම බය වෙන්න එපා. බලවත් වුණාට ඔබට හානියක් වෙන්නේ නැහැ. එයා ඔබට සමානවම බලවත් වෙන තරමටම ඔබට යත් එක්ක වැඩ කරන එක පහසුයි. ඔබ බලවත් නම් දුර්වලයෙක් එක්ක ජීවත් වෙන එක ගොඩක් අමාරුයි. බලවතෙකුට බලවතෙක් එක්ක ගනුදෙනු කරන එක හරිම පහසුයි. ඒ නිසා ඊටාම ගැඹුරින් හිතන්න, දියුණු විදියට කල්පනා කරන්න. ලංකාව ගොඩාක් අලුත් වෙලා යමින් තියෙනවා. අලුත් වෙන ලංකාවට සුදුසු මිනිසෙක් වෙන්න. ඒකට ඔබට දැනුම අවශ්‍යයි. ඒකට ඔබට විනය අවශ්‍යයි. ඒකට ඔබට ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම දේවල් වෙනස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් අද දවසේ ආදරය, මිත්‍රත්වය පිළිබඳව ඔබ ඊටාම හොඳින් ඇහුම්කම් දීමක් සිද්ධ කළා. ගෞතම බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව මේ උදෑසන ඔබ තේරුම් ගත්ත දේ ඔබේ ජීවිතය වාසනාවන්ත කරගන්න, ඔබේ ජීවිතය යහපත් කරගන්න, ඔබේ ජීවිතය පවතිනවාට වඩා උදාරත්වය කරා ගෙනියන්න ඔබට මේ දේශනාව තුළින් උපකාරයක් ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනෙක්ම ධර්මානුකූලව මේ ජීවිතය පිළිබඳව ලබපු අවබෝධය තුළින් ගොඩ නැගුණු පින කුසලය ඔබට, මට, දෙවි දේවතාවුන්ට, අප නමින් මියගිය සියලු නෑයන්ට නිවන පිණිසම, දුකින් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා. ඒ සඳහාම සසර පුරා එයට ගැලපෙන ඒ උතුම් නිවන කරා යන ගමනටම සුදුසු වෙන උතුම් කල්යාණ මිත්‍ර සබඳකම්ම සසරගත ජීවිතයේදී අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.